සමතුලිතය. සමතුලිතය පිළිබඳව නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් දෙආකාරයකට කියනවා. එකක් තමයි ඔය පළවෙනි නියමයෙන් කියනෝනේ පද්ධතියක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා නොකරයි නම් එම පද්ධතිය නිශ්චලතාවයේ පවතී හෝ ඒකාකාර ප්‍රවේගයකින් යුතුව සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් පවතී. එතකොට නිශ්චලතාවයේ පවතින පද්ධතියක් තියෙනවා නම් ඒක සමතුලිතතාවයේ තියෙන පද්ධතියක්. බල සමතුලිත පද්ධතියක්. ඒ කියන්නේ අසන්තුලිත බල ක්‍රියා කරන්නේ නැති පද්ධතියක්. ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් පවතින පද්ධතියක් තියෙනවා නම් ඒකත් සමතුලිතතාවයේ පවතින පද්ධතියක්. නිශ්චලතාවයේ පවතින පද්ධතිය අපි ස්ථිතික සමතුලිතතාවයක් කියලා කියනවා. චලනය වෙන පද්ධතියක් නම් ඒකාකාර ප්‍රවේගයකින් අපිට ඒක ගතික සමතුලිත පද්ධතියක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් සමතුලිතතාවය කියන එක ගැන හරියටම අපි තේරුම් ගන්න අපිට අවශ්‍යයි මේ බල ගූර්ණය කියන කාරණයක්. නමුත් අපිට සරල අදහසක් ගන්න පුළුවන් යම්කිසි අපි හිතමු ලක්ෂ්‍යාකාර වස්තුවක් මත බල ක්‍රියාත්මක වෙද්දී ඒක නිශ්චලව තියෙනවා නම් එහෙම නැත්නම් ඒක ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් පවතිනවා නම් අර බල ටික සමතුලිතයි. අපිට කියන්න පුළුවන් එක්ක අර ඒ බල පද්ධතියේ යටතේ වස්තුව සමතුලිතයි. නැත්නම් අපි කියනවා මේ බල සමතුලිතයි කියලා. බල සමතුලිතයි. ලක්ෂ්‍යාකාර වස්තුවක් පමණක් නෙමෙයි අපි ගත්තොත් වඩා විශාල දෘಢ වස්තුවක්. ගත්තොත් ඒ දෘಢ වස්තුව යම්කිසි බල පද්ධතියක් යටතේ නිශ්චලතාවයේ පවතිනවා නම් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් පවතිනවා නම් ඒ වස්තුව සමතුලිතයි. ඒක ස්ථිතික සමතුලිතතාවයක් හෝ සමහර විට ඒක ගතික සමතුලිතතාවයක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට අපි කියන්නේ සමතුලිතයි කියලා. හරි? සමතුලිතයි කියලා කියන්නේ. ඉතින් මේ පද්ධතියක සමතුලිතතාවය බල දෙකක් යටතේ තුනක් යටතේ හෝ වැඩි බල ගණනක් යටතේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ හරියටම තේරුම් ගැනීම සඳහා ඒ සමතුලිතතාවයේ සඳහා පද්ධතියක සමතුලිතතාවයේ සඳහා එහෙම නැත්නම් පද්ධතියක් යටතේ වස්තුවක සමතුලිතතාවයේ සඳහා මොනවද පැවතිය යුතු අවශ්‍යතා කියන එක හරියටම තේරුම් ගැනීම සඳහා අපිට මේ බල ගූර්ණය කියන සංකල්පෙත් වැදගත් වෙනවා. බල ගූර්ණය කියන්නේ මොකක්ද කියලා දැනගන්න එක වැදගත් වෙනවා. දැනට අපි බලයේ සංප්‍රයුක්තය කියන දේ ඉගෙනගෙන තියෙනවා. බල සංප්‍රයුක්තය. බල පද්ධතියක සංප්‍රයුක්තය කියලා කියන්නේ බල පද්ධතියෙම වෙනුවට යොදන්න පුළුවන් තනි බලයට. අපි හිතමු යම්කිසි වස්තුවක් මත බල කීපයක් යෙදিলা තියෙනවා නම් දෙකක් තුනක් හෝ ඕනෑම ඊට වඩා වැඩි ගණනක් යෙදෙන්න පුළුවන්. ලක්ෂ්‍යාකාර වස්තුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමුකෝ දෘಢ වස්තුවක්. වඩා විශාල වස්තුවක් දෘಢ වස්තුවක්. වඩා විශාල දෘಢ වස්තුවක් කියලා හිතමු. එහෙම දෘಢ වස්තුවක් වෙන්න පුළුවන්. එහෙම ලක්ෂ්‍යාකාර වස්තුවක් හරි දෘಢ වස්තුවක් හරි සැලකුවොත් ඒ වස්තුව මත බල කිහිපයක් ක්‍රියාත්මක වෙද්දී වස්තුව නිශ්චලතාවයේ පවතිනවා නම් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් පවතිනවා නම් ඒ වස්තුව සමතුලිතතාවයේ තියෙනවා. ඉතින් එවැනි සමතුලිතතාවයකට පත්වීම සඳහා පැවතිය යුතු අවශ්‍යතා මොනවද කියන එක දැනගන්න තමයි මම කිව්වේ බල ගූර්ණය කියන එක දෙත් වැදගත් වෙනවා. ඒ නිසා මම එතනින් පටන් ගන්නම්. බල ගූර්ණය පිළිබඳව අදහස ඒ අර්ථ දැක්වීම කරලා වැඩේ පටන් ගන්නවා. හරි? අපි මෙහෙම ලියමු. ඔයාලා ලියුව නේද බල සමතුලිතය කියලා. බල පද්ධතියක් යටතේ ලක්ෂ්‍යාකාර වස්තුවක් හෝ දෘಢ වස්තුවක් නිශ්චලතාවයේ පවතින්නේ හෝ
ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් පවතින්නේ නම් එම වස්තුව ස්ථිතික හෝ ගතික සමතුලිතතාවයක ස්ථිතික හෝ ගතික සමතුලිතතාවයක ස්ථිතික හෝ ගතික සමතුලිතතාවයක පවතින්නේ යයි කියනු ලබයි. බල පද්ධතිය සමතුලිත බල පද්ධතියකි. හොඳයි. අපි අර කලින් පාඩමේදී නම් ව්‍යාවර්තය කියන එක හැඳින්නුවානේ බලගූර්ණය කියන එක. නමුත් මේ පාඩමේදී අපි පොඩ්ඩක් ඒක ඒ සටහන සම්පූර්ණ වෙන්න අවශ්‍ය නිසා ඒ පොඩි සටහන ලියාගමු. ලියන්න මාතෘකාව බලගූර්ණය. බලයක් මගින් වස්තුවක් මත ඇති කෙරෙන භ්‍රමණ ආචරණය අපි කියනවා බලගූර්ණය කියලා. බලයක් මගින් වස්තුවක් මත යම් ලක්ෂයක් වටා ඇති කරන භ්‍රමණ ආචරණය. ඕ ලක්ෂය කියලා හිතමුකෝ. මෙහෙම බලයක් තියෙනවා. ඒ බලයේ ක්‍රියා රේඛාව මේ වගේ මම සරල රේඛාවකින් දැක්වුවොත් ඒ බලයට ඕ ලක්ෂයේ ඉඳලා තියෙන දුර d නම් ලම්බ දුර d නම් බලයේ f නම් ඕ ලක්ෂයේ වටා මේ බලයේ මගින් ඇති කරන භ්‍රමණ ආචරණය. එහෙම නැත්නම් ඕ වටා බලයේ මගින් ඇති කරන ගූර්ණය. ඒක වාමාවර්ත ගූර්ණයක්. ඒ වාමාවර්ත ගූර්ණය අපිට ගන්න පුළුවන්. ඔහම f ගුණ කිරීම d කියලා. එතකොට පද්ධතියක බල කීපයක් තියෙනවා. අපි හිතමුකෝ මෙහෙම බල කීපයක් තියෙනවා. බල කීපයක් කොහොම F1 F2 F3 කියලා බල කීපයක් තියෙනවා. මම මේ වගේ ලක්ෂයක් තෝරගන්න. මේ ලක්ෂයේ ඉඳලා මේ එක එක බලයට තියෙන දුර අපිට ලම්බ දුර ගන්න පුළුවන්. F1 බලයට තියෙන දුර D1යි කියලා ගන්නම්. F2 බලයට තියෙන ලම්බ දුර D2යි කියලා ගන්නම්. F3 බලයට තියෙන ලම්බ දුර D3යි කියලා ගන්නම්. එතකොට මේ ඕලක්ෂයේ ඉඳලා ඒ එක් එක් බලය මගින් ඇති කරන ගූර්ණය හොයාගන්න අපිට කරන්න තියෙන්නේ මොකද්ද? එක එක බලයක විශාලත්වයේ ඒ බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුරින් ගුණ කරන්න ඕන. එතකොට අපිට එක් එක් බලයේ ගූර්ණය ලැබෙනවා. බල පද්ධතියේම ගූර්ණය හොයන්න නම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? එක් එක් බලය මගින් ඇති කරන ගූර්ණවල එකතුව ගන්න ඕන. ගූර්ණවල අපි කියනවා VG ඓක්‍යය කියලා. එක් එක් බලය මගින් ඇති කරන ගූර්ණවල VG ඓක්‍යය සමාන වෙනවා බල පද්ධතිය මගින් ඇති කරන මුළු ගූර්ණයට. ඉතින් මෙතනදී බල පද්ධතිය මගින් ඇති කරන මුළු ගූර්ණය G කියලා ගත්තොත් O වටා F1 බලය මගින් ඇති කරන ගූර්ණය F1 D1 එක වාමාවර්ත මම වාමාවර්ත ගූර්ණ ගන්නම්කෝ. F1 D1 F3 බලය මගින් ඇති කරන ගූර්ණයත් වාමාවර්තයි. ඒක නිසා මම දාන F3 D3 කියලා ලියනවා.
F දෙක බලය මගින් ඇති කරන්නේ ඕවට දක්ෂිනාවර්ත ගූර්ණයක්. ඒ නිසා මම මේක ලියනවා ඍණ F2 D2 කියලා. ඉතින් එක දිශාවක් ධන කියලා ගත්තාම ඒක වාමාවර්තයේ ධන කියලා ගත්තාම ඒ වාමාවර්තව ගූර්ණ ඇති වෙන ඒවා ඇති වෙන ගූර්ණ ඔක්කොම ධන කියලා ගන්නවා. දක්ෂිනාවර්තව ඇති වෙන ඒවා ඍණ කියලා ගන්නවා. ඒවා ධන සහ ඍණ කියලා අරගෙන එකතු කරපුවහම අපි ඒකට කියනවා VGIK කියලා. පද්ධතිය මගින් ඇති කරන ගූර්ණය එකෙක් බලය මගින් ඇති කරන ගූර්ණවල VGIKට සමාන වෙනවා. සංප්‍රයුක්ත ගූර්ණය එකෙක් බලය මගින් ඇති කරන ගූර්ණ වල VGIK ලබා ගත්තාම ලැබෙනවා. පැහැදිලිද? ඒ විදිහට අපිට බල පද්ධතියක ගූර්ණය හොයන්න පුළුවන්. ඉතින් ගූර්ණය පිළිබඳ බල ගූර්ණය පිළිබඳ මූලධර්මයක් අපි උගන්වනවා. ඒ බල ගූර්ණය පිළිබඳ මූලධර්මයේදී කියන්නේ බල පද්ධතියක සංප්‍රයුක්ත ගූර්ණය සංප්‍රයුක්ත බලය මගින් යම්කිසි ලක්ෂයක් වටා ඇති කරන ගූර්ණයට සමානයි. බල පද්ධතියක් මගින් ඇති කරන මුළු ගූර්ණය නැත්නම් සංප්‍රයුක්ත ගූර්ණය සංප්‍රයුක්ත බලය මගින් එම ලක්ෂය වටා ඇති කරන ගූර්ණයට සමානයි. ඔක තව විදිහකට කියනවා නම් අපිට කියන්න පුළුවන් යම්කිසි ලක්ෂයක් වටා පද්ධතියේ වූ එක් එක් බලය මගින් ඇති කරනු ලබන ගූර්ණවල වේජීය ඓක්‍ය එම ලක්ෂය වටා සංප්‍රයුක්ත බලය මගින් ඇති කරන ගූර්ණයට සමානයි කියලා. මොක අපි කියනවා ගූර්ණ පිළිබඳ මූලධර්මය කියලා. හරිද? දැන් සමතුලිත බල පද්ධතියක් නම් සංප්‍රයුක්තයේ ශූන්‍ය බල පද්ධතියක් නම් සංප්‍රයුක්තයේ ශූන්‍ය නම් සමහරට ගූර්ණයක් තියෙන්න පුළුවන්. ගූර්ණයේ යම් ලක්ෂයක් වටා සමහරට ගූර්ණයක් තියෙන්න පුළුවන්. බල පද්ධතිය සමතුලිත වුණත් ඒ කියන්නේ සමතුලිත වුණොත් නෙමෙයි සමතුලිත නම් ගූර්ණයක් නැහැ. සංප්‍රයුක්තයේ ශූන්‍ය වුණත් ගූර්ණයක් තියෙන්න පුළුවන් සමහරට. ගූර්ණයේ ශූන්‍ය වුණත් සංප්‍රයුක්තයක් තියෙන්න පුළුවන්. එනිසා අපි බලමු සමතුලිතයි කියන්නේ ගූර්ණයක් ශූන්‍ය වෙන්න ඕන සංප්‍රයුක්තයක් ශූන්‍ය වෙන්න ඕන. ඒ අනුව අපි බලමු සමතුලිතතාවයේ සඳහා පවතින ඕන මොන අවශ්‍යතාවයන්ද කියලා. හොඳයි. අපි ලියමු බලයක් මගින් යම් ලක්ෂයක් මට ඇති කරනු ලබන භ්‍රමණ ආචරණය එම බලය මගින් එම ලක්ෂය වටා ඇති කෙරෙන ගූර්ණයේ ලෙස අර්ථ දක්වනු ලබයි. මේ පළවෙනි රූපය අඳගන්න. පළවෙනි රූපය අඳගන්න. පළවෙනි රූපය හොඳයි මේ පැත්තට. හරිනේ හොඳයි අපි ලියමු කැපිටල් F බලය මගින් O ලක්ෂය වටා ඇති කරනු ලබන ගූර්ණය කැපිටල් F බලය මගින් O ලක්ෂය වටා ඇති කරනු ලබන ගූර්ණය යටි ලියන්නේ GO වාමාවර්ත වෙන්නේ F ගුණ කිරීම D මගින් ලැබේ.
හොඳයි ඊට පස්සේ ලියන්න බල පද්ධතියක් ඇති විට බල පද්ධතියක් ඇති විට බල පද්ධතියක් ඇති විට යම් ලක්ෂයක් වටා එක් බලය මගින් ඇති කරනු ලබන ගූර්ණයන්ගේ වීර්ය ඓක්‍ය මගින් පද්ධතියේ සංප්‍රයුක්ත ගූර්ණය ලැබේ. මේ දෙවෙනි රූප සටහන ඇඳලා ලියා ගන්න. හොඳයි ලියන්න ගූර්ණ පිළිබඳ මූල ධර්මය. ගූර්ණ පිළිබඳ මූල ධර්මය. යම් ලක්ෂයක් වටා බල පද්ධතියක වූ එක් බලය මගින් ඇති කරනු ලබන ගූර්ණවල වීජී ඓක්‍ය සංප්‍රයුක්ත බලය මගින් එම ලක්ෂ්‍ය වටා ඇති කරනු ලබන ගූර්ණයට සමාන වේ. හරි. එතකොට දැන් බල පද්ධතියක අපි බල සංප්‍රයුක්තයක් ගැන කතා කරමු. පද්ධතියකට සංප්‍රයුක්තයක් තියෙන්න පුළුවන්. බල සංප්‍රයුක්තයක්. මේ බල සංප්‍රයුක්තය නිසා තමයි අර නිව්ටන්ගේ නියම වලින් අපි සාකච්ඡා කරපු විදිහට වස්තුවට චලිතයක් ලැබෙන්නේ. පද්ධතියක් මත බල සංප්‍රයුක්තයක් තියෙනවා නැත්නම් වස්තුවක් මත ක්‍රියා කරන බල පද්ධතියකට සංප්‍රයුක්තයක් තියෙනවා. ඒ සංප්‍රයුක්ත බලය හේතු කරගෙන අර නිව්ටන්ගේ නියමවලදී කතා කරපු විදිහේ චලිතයක් ඇති වෙනවා. හරිද? ඊළඟට බල පද්ධතියකට බල ගූර්ණයක් පවතින්න පුළුවන්. ඒ අනුව ඒ ගූර්ණය මගින් බල පද්ධතිය ඒ වස්තුව පද්ධතිය භ්‍රමණ චලිතයකට පොළඹවනවා. එතකොට අර නිව්ටන්ගේ නියම වලින් සාකච්ඡා කරපු විදිහේ චලිතයක් තියෙනවා නම් එතන සංප්‍රයුක්තයක් තියෙනවා නම් ඒ බල පද්ධතියේ සමතුලිතතාවයක් නැහැ. ඒ වගේම භ්‍රමණයක් තියෙනවා නම් එතනත් භ්‍රමණයක් කියන්නේ ඒකාකාර කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනවා නම් සංප්‍රයුක්ත ව්‍යාවර්තයක් නැති වෙන්න පුළුවන්.
නමුත් ඒකාකාර කෝණික ප්‍රවේගයක් නෙවෙයි නම් තියෙන්නේ. එතන සංප්‍රයුක්ත ගූර්ණයක් ව්‍යාවෘතයක් පවතිනවා. එතකොට සංප්‍රයුක්ත ගූර්ණයක් හෝ සංප්‍රයුක්ත ව්‍යාවෘතයක් වස්තුවක් මත ක්‍රියා කළොත් ඒ වස්තුව සමතුලිතතාවයේ පවතින්නේ නැහැ. ඒ පද්ධතිය සමතුලිතතාවයේ පවතින්නේ නැහැ. දැන් බලන්න මම ගන්නම් සංප්‍රයුක්තයේ R කියලා. ගූර්ණයේ G කියලා ගන්නම්කෝ සංප්‍රයුක්ත ගූර්ණයේ පද්ධතියක. සංප්‍රයුක්තය ශූන්‍ය වෙන්නේ නැත්නම් සංප්‍රයුක්ත බලයක් තියෙනවා. ගූර්ණය ශූන්‍ය නොවේ නම් සංප්‍රයුක්ත ගූර්ණයක් තියෙනවා. එතකොට පද්ධතියක් මත වස්තුවක් මත සංප්‍රයුක්ත බලයක් සහ සංප්‍රයුක්ත ගූර්ණයක් තියෙනවා නම් ඒක භ්‍රමණය වෙවි කෝණික ත්වරණයකින් භ්‍රමණය වෙවි ත්වරණයකට ලක් වෙනවා. හරිද? එතකොට මේක සමතුලිතද? සමතුලිත නැහැ. අපි හිතමු සංප්‍රයුක්ත බලයක් තියෙනවා. නමුත් සංප්‍රයුක්ත ගූර්ණයක් නැහැ. ගූර්ණයේ බිඳුවයි. සංප්‍රයුක්ත ගූර්ණයේ ශූන්‍යයි. මුළු ගූර්ණයේ පද්ධතිය මත ක්‍රියා කරන මුළු ගූර්ණයේ පද්ධතිය මුළු ගූර්ණයේ ශූන්‍යයි. එහෙනම් කැරකිල්ලක් නැහැ. හැබැයි සංප්‍රයුක්ත බලයක් තියෙනවා. එතකොට නිව්ටන්ගේ නියම වලින් කියන විදිහට චලිතයක් ඇති වෙනවා. එතකොට පද්ධතියේ සමතුලිතතාවයක් නැහැ. නිව්ටන්ගේ පළවෙනි නියමෙන් කියන විදිහේ චලිතයක් තිබුණොත් විතරයි පද්ධතියේ සමතුලිතතාවයක් තියෙන්නේ. එතකොට මෙතෙන්දී ගූර්ණය ශූන්‍ය නැත්තම් පළවෙනි නියමෙන් කියන විදිහේ චලිතයක් ඇති වෙන්නේ භ්‍රමණයක් ඇති වෙනවා. ත්වරණයක් සහිත භ්‍රමණයක්. කෝණික ත්වරණයක් සහිත. තව ගත්තොත් එහෙම අපි හිතමුකෝ සංප්‍රයුක්තයේ ශූන්‍යයි. නෑ මෙතනදී සංප්‍රයුක්ත ගූර්ණයේ ශූන්‍යයිනේ. එතකොට මෙතන භ්‍රමණයක් නෙමෙයි තියෙන්නේ. නිව්ටන්ගේ නියම වලින් කියවෙන විදිහේ චලිතයක් ඇති වෙන්නේ. සංප්‍රයුක්තය ශූන්‍යයි ගූර්ණය ශූන්‍ය නැහැ කියලා හිතන්න. සංප්‍රයුක්ත ගූර්ණයක් තියෙනවා. සංප්‍රයුක්ත බලයක් නැහැ. එහෙම වුණොත් එහෙම අර භ්‍රමණයක් ඇති වෙනවා. කෝණික ත්වරණයකින් සිද්ධ වෙන භ්‍රමණයක් ඇති වෙනවා. එතකොට මේ අවස්ථා තුනම සමතුලිත නැහැ. සමතුලිත අවස්ථා නෙමෙයි මේ. සමතුලිත වීම සඳහා මොකද වෙන්න ඕන? සංප්‍රයුක්තයේ ශූන්‍ය වෙන්න ඕන. ඒ වගේම පද්ධතියේ සංප්‍රයුක්ත ගූර්ණයත් ශූන්‍ය වෙන්න ඕන. පද්ධතියේ සංප්‍රයුක්ත පද්ධතිය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය නැත්නම් වස්තුව මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය නැත්නම් ඒ බල පද්ධතියේ සංප්‍රයුක්තය ශූන්‍ය වෙනවා නම් ඒ වගේම බල පද්ධතිය මගින් ඇති කරන සංප්‍රයුක්ත ගූර්ණය ශූන්‍ය වෙනවා නම් විතරක් ඒ පද්ධතිය සමතුලිතතාවයටපත් වෙනවා. හරිද? එහෙනම් බල පද්ධතියක් සමතුලිත බල පද්ධතියක් විදිහට හඳුන්වන්න නම් මොකද්ද වෙන්න ඕන? සංප්‍රයුක්තේ ශූන්‍ය වෙන්න ඕන. ගූර්ණේ ශූන්‍ය වෙන්න ඕන. ගූර්ණය ශූන්‍යයි නම් සංප්‍රයුක්තේ ශූන්‍යයි නම් තමයි ඒක සමතුලිත පද්ධතියක් වෙන්නේ. ඒතර පද්ධතියක් සමතුලිත වීම සඳහා පැවතිය යුතු අවශ්‍යතාවයන් තමයි මේවා. අවශ්‍යතාවයන් දෙකක් තියෙනවා. මොනවද? මේවා අනිවාර්ය සහ මේවා අනිවාර්ය අවශ්‍යතාවයන්. අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන. සංප්‍රයුක්තේ ශූන්‍ය වෙන්න ඕන. ගූර්ණේ ශූන්‍ය වෙන්න ඕන. මේ දෙකම වුණොත් විතරයි පද්ධතිය සමතුලිතතාවය තියෙන්නේ. එනිසා මේ බල පද්ධතිය සමතුලිත වීම සඳහා අනිවාර්ය අවශ්‍යතාව විදිහට මේවා සලකනවා. මේ දෙකෙන් එකක් වුණාට පද්ධතියේ සමතුලිතතාවයටපත් වෙන්නේ නැහැ. දෙකම සිද්ධ වෙන්න ඕන. සංප්‍රයුක්තයේ ශූන්‍ය වීම සහ ගූර්ණයේ ශූන්‍ය වීම කියන එක වෙන්න ඕන. හැබැයි ඔගේ අනිත් පැත්ත විලෝමය ගත්තොත් එහෙම පද්ධතියක් සමතුලිතයි නම් අපිට ඒක සංප්‍රයුක්තයේ ශූන්‍යයි කියලා කියන්න පුළුවන්. පද්ධතියක් සමතුලිතයි නම් පද්ධතියේ සංප්‍රයුක්ත ගූර්ණය ශූන්‍යයි කියලා කියන්න පුළුවන්. ඒක විලෝමය. සමතුලිතයි නම් සංප්‍රයුක්තයේ ශූන්‍යයි කියලා කියන්නත් පුළුවන්. ගූර්ණයේ ශූන්‍යයි කියලා කියන්නත් පුළුවන්. වෙන වෙනම කියන්න පුළුවන්. හැබැයි සමතුලිතයි කියලා නිගමනය කිරීමට නම් මේ අවශ්‍යතා දෙකම සම්පූර්ණ වෙන්න ඕන. ගූර්ණය ශූන්‍ය වෙන්න ඕන. සංප්‍රයුක්ත ශූන්‍ය වෙන්න ඕන. පැහැදිලිද? හොඳයි අපි එළියමු බල පද්ධතියක සමතුලිතතාවය සඳහා අවශ්‍යතා. මාතෘකාව ලියන්න. බල පද්ධතියක සමතුලිතතාවය සඳහා අවශ්‍යතා.
බල පද්ධතියක ගූර්ණය සහ බල පද්ධතියේ සංප්‍රයුක්තය සඳහා පවතින අගයන් අනුව පහත පරිදි අවස්ථා 4ක් සැලකිල්ලට ලක් කළ හැකිය. වෙනවල යන සංප්‍රයුක්තයේ කැපිටල් ආර්ද සංප්‍රයුක්තයේ කැපිටල් ආර්ද ගූර්ණය ජීද ලෙස ගත් විට කැපිටල් ජීද ලෙස ගත් විට මේ අවස්ථා 4 ලියන්න. ලියව මේ 4 ලියන්න. මේ අනුව බල පද්ධතියක් සමතුලිතතාවයට පත්වීම සඳහා සපුරා ලිය යුතු අනිවාර්ය අවශ්‍යතාවයන් දෙකක් පවතී. එක බල පද්ධතියේ සංප්‍රයුක්තයේ ශූන්‍ය විය යුතුය. බල පද්ධතියේ සංප්‍රයුක්තයේ ශූන්‍ය විය යුතුය. දෙක බල පද්ධතියේ සංප්‍රයුක්ත ගූර්ණය ශූන්‍ය විය යුතුය. ඒ කියන්නේ සමතුලිතතාවයට පත් වෙනවා නම් මේ අවශ්‍යතා දෙකම සම්පූර්ණ කරන්න ඕන. සමතුලිත වෙන්න නම් අවශ්‍යතා දෙකම සම්පූර්ණ කරන්න ඕන. හැබැයි සමතුලිත නම් අපිට කියන්න පුළුවන් ඕනම එකක්. සමතුලිත නම් සම්ප්‍රයුක්තයේ ශූන්‍යය කියන්න පුළුවන්. සමතුලිත නම් ගූර්ණයේ ශූන්‍යය කියලා කියන්න පුළුවන්. ඕනම එකක් කිව්වේ. සංප්‍රයුක්තයේ සහ ගූර්ණයේ ශූන්‍යයි නම් සමතුලිතයි. හැබැයි සමතුලිත නම්
සංප්‍රයුක්තයේ ශූන්‍යයි හෝ ගූර්ණයේ ශූන්‍යයි කියලා කියන්න පුළුවන්. ඒ දෙකම ශූන්‍ය වෙනවා. පැහැදිලිද? එතකොට එහෙම වෙන්න ඕන සමතුලිත වීම සඳහා. දැන් අපි ගමු ඊටාම සරලම අවස්ථාවක්. බල දෙකක් යටතේ සමතුලිතය. මාතෘකාව ලියන්න. බල දෙකක් යටතේ සමතුලිතය. බල දෙකක් යටතේ සමතුලිතය. ලේසිම අවස්ථාවක සරලම බල පද්ධතියක පවතින්න පුළුවන් අඩුම බල දෙකයි. නැත්නම් පද්ධතියක් නෙමෙයි නේද? නේද? එක බලයක් විතරක් තියෙනවා නම් ඒක යම්කිසි වස්තුවක් මත බල දෙකක්වත් තියෙනවා නම් තමයි පද්ධතියක් වෙන්නේ. එතකොට අපි හිතමු මේ බල ලක්ෂයක් මත බල දෙකක් ක්‍රියා කරනවා කියලා මෙන්න මෙහෙම F1 F2 ඔය කොහොම ක්‍රියා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු මේ විදිහ වෙන්නත් පුළුවන්. F1 F2 මේ ලක්ෂය මේ බල දෙක විශාලත්වයෙන් මේ බල දෙක ක්‍රියා කරන්නේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධව. මෙතනදී ගත්තත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි, මෙතෙන්දී ගත්තත් ඒ බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ওই දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙක විශාලත්වයෙන් සමානයි නම් එනම් පද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා. ඒකට බල දෙකක් යටතේ සමතුලිත වීමට බල දෙකක් පමණක් අඩංගු පද්ධතියක් සමතුලිත වීම සඳහා ඒ බල දෙකම එකම ලක්ෂයකදී ක්‍රියා කරන්න ඕන. එකම ලක්ෂයකදී ක්‍රියා කරන්න ඕන. ඒ වගේම එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්න ඕන. ඒ වගේම ඒ බල දෙකේ විශාලත්ව සමාන වෙන්න ඕන. විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල යුගලයක් එකම ලක්ෂයකදී ක්‍රියා කරනවා නම් අන්නේ බල යුගලය සමතුලිතයි. එකම ලක්ෂයකදී නැත්නම් එකම ක්‍රියාරේඛාව ඔස්සේ ගියත් හරි. එකම ක්‍රියාරේඛාව ඔස්සේ එකම රේඛාවක් ඔස්සේ ක්‍රියා කරනවා නම් එකම රේඛාවක් ඔස්සේ විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල යුගලයක් එකම රේඛාවක් ඔස්සේ ක්‍රියා කරනවා නම් ඒත් ඒ බල යුගලයේ සමතුලිතතාවය පවතිනවා. හැබැයි එහෙම නැත්නම් විශාලත්වයෙන් සමාන වුණත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වුණත් එකම ලක්ෂයකදී නැත්නම් එකම රේඛාවක් ඔස්සේ ක්‍රියා කරන්නේ නැත්නම් එතන සමතුලිතයක් එන්නේ නැහැ. අපි හිතමුකෝ මෙහෙම. එක බලයක් F2 කොහොම අනිත් බලය F1 මෙහෙම. දැන් මේ බල දෙක විශාලත්වයෙන් සමානයි. අපි හිතමු F1 සමාන F2 වුණොත් විශාලත්වය සමාන වෙනවා. දිශාවෙනුත් ප්‍රතිවිරුද්ධ වෙනවා. නමුත් එකම රේඛාවේ නෙමෙයි තියෙන්නේ. එකම ලක්ෂයේ මතත් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේ බල දෙකේ සංප්‍රයුක්තයේ ශූන්‍ය වුණත් ගූර්ණ ශූන්‍ය වෙන්නේ නැහැ. ගූර්ණ තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. සංප්‍රයුක්තයේ ශූන්‍ය වුණත් ගූර්ණ ශූන්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ බල දෙක සමතුලිත වෙන්නේ නැහැ. සමතුලිත බල යුගලයක් නෙමෙයි. සමතුලිත වෙන්න නම් මේ අවශ්‍යතා කීපෙම සම්පූර්ණ වෙන්න ඕන. විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල යුගලයක් එකම රේඛාවේ ක්‍රියා කරනකොට තමයි සමතුලිතතාවයටපත් වෙන්නේ. අපි ලියමු ලියන්න බල දෙකක් යටතේ සමතුලිතය කියලා ලිව්වේ. විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල යුගලයක් එකම රේඛාවක් ඔස්සේ ක්‍රියා කරයි නම් හෝ එකම ලක්ෂයකදී ක්‍රියා කරයි නම්
එම බල යුගලයේ සමතුලිතතාවයේ පවතී. රූපය ඇඳගන්න. හරි නේද? එහෙනම් ලියන මාතෘකාව ඒකතල බල පද්ධතියක සමතුලිතතාවය. ඒකතල බල පද්ධතියක සමතුලිතතාවය. ඒකතල කියලා කියන්නේ මේ එකම තලයක බල පද්ධතියේ ක්‍රියා රේඛා තියෙනවා නම් අපි කියනවා ඒ බල පද්ධතිය ඒකතල බල පද්ධතියක් කියලා. මේ වගේ මේ බල ටික ඔක්කොම බෝඩ් එක පිහිටන තලයේ තියෙන්නේ. ඒ නිසා මේවා මේ බල පද්ධතිය ඒකතල බල පද්ධතියක් කියලා අපිට කියන්න පුළුවන්. බෝඩ් එක පිහිටන තලයේ තමයි මේ බල ටික තියෙන්නේ. බෝඩ් එක පිහිටන තලයේ පිහිටන ඒකතල බල පද්ධතියක් ඔය. ඔය වගේ ඒකතල බල පද්ධතියක සමතුලිතතාවය පිළිබඳ සාකච්ඡා කරද්දී අපි බල තුනක් යටතේ සිදුවන සමතුලිතතාවය පිළිබඳව සාකච්ඡා කරනවා. සමාන්තර නොවන බල තුනක් යටතේ සිදුවන සමතුලිතතාවයයි සමාන්තර බල තුනක් යටතේ සිදුවන සමතුලිතතාවයයි පිළිබඳව සාකච්ඡා කරනවා. ඊට අමතරව අපිට ඕනෑම බල සංඛ්‍යාවක් යටතේ සිදුවන සමතුලිතය පිළිබඳව සාකච්ඡා කරනවා. තුනට වඩා වැඩි ගාණක්. තුනක් තියෙනකොට යම් නියම පාවිච්චි කරන්න පුළුවන් අපිට. තුනට වඩා වැඩි ගාණක් තියෙනකොට වෙනත් නියම පාවිච්චි කරන්න පුළුවන් සමතුලිතතාවය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා. හරිද? හොඳයි. එතකොට අපි ලියමු මෙහෙම ලියන්න. එකම බල පද්ධතියක එක් බලවල ක්‍රියා රේඛා බල පද්ධතියක වූ එක් බලවල ක්‍රියා රේඛා එකම තලයක පවතී නම් එම බල පද්ධතිය ඒකතල බල පද්ධතියක් ලෙස හඳුන්වනු ලබයි. එම බල පද්ධතිය ඒකතල බල පද්ධතියක් ලෙස හඳුන්වනු ලබයි. මේ රූපය අඳගන්න. මේකට අපි ලියන්නේ පොත පිහිටන පොතේ පිටුව නැත්නම් පොත පිහිටන තලයේ ඔතන පිටුව තමයි වැදගත්. හොඳයි. තලයේ ඌ ඒකතල බල පද්ධතිය. උපෙන්දගන්න. එතකොට මම මේ මාතෘකාවට අදාළව මාතෘකා කිහිපයක් යටතේ සාකච්ඡා කරනවා. ඒකතල බල පද්ධතියක සමතුලිතතාවයේ යටතේ ගද්දී මම ඉස්සෙල්ලම ගන්නම් මාතෘකාව ලියන්න. සමාන්තර නොවන බල තුනක් යටතේ සමතුලිතතාවය. සමාන්තර නොවන බල තුනක් යටතේ සමතුලිතතාවය. බලමු සමාන්තර නොවන බල තුනක් යටතේ සමතුලිත වෙන්න නම් මොකද වෙන්න ඕන කියලා. ළමයි දන්නවා ඕනෑම බල දෙකක් ගත්තොත් එහෙම මේ බල දෙකට සමාන්තර නොවන බල දෙකක් නම්
අනිවාර්යෙන් සංප්‍රයුක්තයක් තියෙනවා. සමාන්තර නොවන බල දෙකක් නම් අනිවාර්යෙන් සංප්‍රයුක්තයක් තියෙනවා. සමාන්තර බල දෙකක් වුණොත් තමයි සංප්‍රයුක්තයක් නැති වෙන්න පුළුවන් වෙන්නේ. කියන්නේ සමාන්තර හැම බල යුගලයකටම සංප්‍රයුක්තයක් තියෙනවා කියන එක නෙමෙයි අදහස. බල දෙකක් සමාන්තර වුණොත් සංප්‍රයුක්තේ නැති සංප්‍රයුක්තේ ශූන්‍ය වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි බල දෙක සමාන්තර නොවෙනවා නම් කොහොමදත් සංප්‍රයුක්තේ ශූන්‍ය වෙන්නේ නැහැ. සමාන්තර නොවේ නම්. ඒ කියන්නේ ආනත බල දෙකක් නම් සංප්‍රයුක්තේ කොහොමද ශූන්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි බල තුනක් ගත්තාම බල තුනක් අඩංගු පද්ධතියක් ගත්තාම ඒ පද්ධතියේ ඕනෑම බල දෙකක් සැලකුවොත් ඒ දෙකට සංප්‍රයුක්තයක් තියෙනවා. බල තුනක් අඩංගු පද්ධතියෙන් ඕනෑම බල දෙකක් සැලකුවොත් එහෙම ඒ බල දෙකට සංප්‍රයුක්තයක් තියෙනවා. මොකද ආනත බල දෙකක සමාන්තර නොවන බල තුනක් නම් සමාන්තර නොවන බල තුනක් තියෙන පද්ධතියක ඕනෑම බල දෙකක් ගත්තොත් ඒ බල දෙක එකිනෙකට ආනතයි. ඒ ආනත බල යුගලයට සංප්‍රයුක්තයක් තියෙනවා. හරිද? මම එහෙම බල දෙකක් ගන්නවා මේ විදිහට. ඒ සමාන්තර නොවන බල තුනක් අඩංගු පද්ධතියක තියෙන බල දෙකක්. ලම්බයි කියලා හිතුවොත් එහෙම නේද? රැවටුනොත් එහෙම අනුන්ගේ රැවටිලි වලට නම් රැවටුණක් කමන්නේ. තමන්ගේම ඒවට රැවටෙන එක තමයි අවුල තියෙන්නේ. එහෙම වෙනවා. නේද? තමන්ගේ ඒවට වෙන අය රැවටෙනවා එක්කවන්නේ. තමන්ගේ ඒවට තමන්ම රැවටෙන එක තමයි අවුල තියෙන්නේ. අර න්‍යායක් තියෙනවනේ හුඟක් අය කියන්නේ මේ එකම බොරුව 10 සැරයක් කියනකොට 10 සැරේම පුන පුනා කියනවා නම් මේක ඇත්ත වගේ. මේක මෙහෙ උනේ මෙහෙමයි. මේක උනේ මෙහෙමයි. මේක උනේ මෙහෙමයි කිය. කොච්චර හරි කියනවනම් අහගෙන ඉන්න මිනිසුන්ට වෙන විකල්පයක් නැති වෙලා යනවා. පස්සේ ඒගොල්ලෝ හිතන මේක ඇත්ත කියලා. මේක ඇත්ත කියලා හිතනවා. හරිද? උදාහරණයක් හැටියට අපි හිතමුකෝ. නිතරම කියනවා නම් කවුරු හරි අපි ඉන්න කාලේ තමයි සංවර්ධනය කළේ කියලා යම් කිසි දෙයක් අපි හිතමු. අපි ඉන්න කාලේ තමයි සංවර්ධනය කළේ. අපි ඉන්න කාලේ තමයි අපි සංවර්ධනය කළේ. කියා කොච්චර හරි කියනවනම් අපි තමයි කරේ කියලා කියනවනම් කියා ඒවට හේතු සාධක පෙන්නනවනම් මිනිස්සුන්ට හිතනවා හරි කියලා. ඇත්ත තමයි කතාව කියන්නේ. නේද? දැන් කවුරු හරි කියනවා නම් මම තමයි ලොක්කා, මම තමයි බලධාරියා, මම තමයි බලපුලුවන්කාරයා. මට වැඩිය කවුරුවත් නැහැ කිය කවුරු හරි කොච්චර හරි කියනවා කියලා හිතන්න. මිනිස්සු හිතනවා ඇත්ත වෙන්නේ නැති කියලා. මිනිහට වැඩිය කවුරුවත් නැති වෙයිද? මිනිහා තමයි බලපුලුවන්කාරයා වෙන්න ඇත්තේ. එයා තමයි ඔක්කොම දන්නව ඇත්තේ. අනිත් අය මොකවත් දන්නේ නැතුව ඇති. එයා තමයි බුද්ධිමතා, එයා තමයි ප්‍රඥාවන්තයා, එයා තමයි බලවතා, බල සම්පන්න පුජ්‍යලයා. එයා තමයි ඔක්කොම දන්නේ කියලා මිනිස්සු හිතනවා. දැන් මෙයා 10 සැරයක් කියනකොට මිනිස්සු හිතන්න පටන් ගන්නවා. හරිද? මෙයා මේක නවත්තන්න නැතුව තවත් කියනවා කියලා හිතන්න. තවදුරටත් කියනවා. මම තමයි මේ ලෝකේ ඉන්න ලොකුම බුද්ධිමතා. මම තමයි මේ ලෝකේ ඉන්න ලොකුම බලපුලුවන්කාරයා. මම තමයි මේ ලෝකේ ඉන්න ලොකුම දක්ෂයා කියා එයාම කියා ගන්නවා කියලා හිතන්නකෝ. තව මොකද වෙන්නේ? 100 සැරයක් කියනකොට මිනිහට හිතනවා නෝ ඇත්ත තමයි. යකෝ මට වැඩිය මිනිහෙක් නැහැ කියලා කියන මිනිහට හිතෙනවා. ඕනෑම බොරුවක් 10 සැරයක් කියනකොට අහගෙන ඉන්න මිනිස්සුන්ට හිතෙනවා මේක ඇත්ත කියලා. 100 සැරයක් කියනකොට Tamanටම හිතෙනවා ඇත්ත කියලා. එතකොට ඒක හරිම බරපතලයි. තමන්ම රැවටෙනවා ඊට පස්සේ. මහා මුදුනෙක් වගේ, මහා ඔළුවෙක් වගේ ඊට පස්සේ මහා ප්‍රඥාවන්තයෙක්, මහා බලසම්පන්න පුජ්‍යලෙක් වගේ හැසිරෙනවා. ඊට පස්සේ
ඊට පස්සේ ඉතින් ඒක බොහොම භයානක තත්ත්වයක්. ඇයි ඉතින් මේ නරියෙක් නෙමෙයි සිංහෙක් වගේ දඟලන්නේ. සිංහෙක් වගේ නරියෙක් නේ හැසිරෙන්නේ. ඒතකොට නරියා බව දැනගත්තාම යම්කිසි දවසක ඉතින් බලන්නකො මේ බල දෙකක් ගත්තොත් එකිනෙකට ආනත බල දෙකක්. අනිවාර්යෙන් ඒකට සංප්‍රයුක්තයක් තියෙනවද නැද්ද? සංප්‍රයුක්තයක් තියෙනවා. මේ සංප්‍රයුක්තය ළමයි දන්නවා ආනත බල දෙකක සංප්‍රයුක්තයේ බල දෙක අතරින් තියෙන්නේ. බල දෙක අතරින් තියෙනවා. R. දැන් මම කලින් ඉගෙනුවා බල යුගලයක සමතුලිතතාවයක් ඇති වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? බල යුගලයක සමතුලිතතාවයක් ඇති වෙන්න මොකද්ද වෙන්න ඕන? ඒ බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕන, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන, එක ලක්ෂයකදී ක්‍රියා කරන්න ඕන. එහෙම වුණොත් තමයි බල යුගලයක් සමතුලිත වෙන්නේ. හරිද? දැන් මෙතන බල තුනෙන් දෙකක් අරගත්තා. ඒ දෙක වෙනුවට එකක් අපිට ගන්න පුළුවන් වුණා ඒක සංප්‍රයුක්තේ. මේ සංප්‍රයුක්තයයි ඉතුරු බලයයි ගත්තාම බල දෙකයි. තුන දෙකක් කළා. තුන දෙකක් කළා. භෞතික විද්‍යාවේ ආශ්චර්යමත් බලෙන් ඒ බල තුන බල දෙකක් බවට පත් කළා. හරිද? ඒ කොහොමද? තුනෙන් දෙකක් අරගෙන එකක් කළා. ඒ දෙකයි ඉතුරු එකයි දැන් දෙකයි. හරිද? මේ දෙකට මේක ඉතුරු එක අර බල තුනක සමතුලිතතාවයේ බල දෙකක සමතුලිතතාවයේ අවශ්‍යතාවයේ අනුව මේකත් එක්ක ඉතුරු එක සමතුලිත වුණේ නැත්නම් පද්ධතිය සමතුලිත වෙන්නේ නැහැ. පද්ධතිය සමතුලිත වෙන නම් මේකත් එක්ක ඉතුරු එක සමතුලිත වෙන්න ඕන. ඉතුරු එකයි මේ සංප්‍රයුක්තයයි සමතුලිත වෙන්න ඕන. ඉතුරු එකයි මේ සංප්‍රයුක්තයයි සමතුලිත වෙන්න නම් ඉතුරු එක කොහොමද තියෙන්න ඕන? ඉතුරු එක තියෙන්න ඕන මෙන්න මෙහෙම. මේ ලක්ෂයේදීම මේ සංප්‍රයුක්තයට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන විදියට සංප්‍රයුක්තේ ක්‍රියා කරන ලක්ෂයෙම ක්‍රියා කරන්න ඕන. එහෙම වුණොත් තමයි සමතුලිත වෙන්නේ. එහෙම වුණොත් මේ දෙක සමතුලිතයි. මේ දෙක සමතුලිතයි. හැබැයි මේක කියන්නේ මේ දෙකනේ. ඒ නිසා මේ තුනම සමතුලිතයි. එහෙනම් බල තුනක් සමතුලිත වීම සඳහා පැවතිය යුතු එක අවශ්‍යතාවයක් තමයි මොකද්ද? අනිවාර්යෙන් සමතුලිතතාවයේ තියෙන බල තුනක් නම් එකම ලක්ෂයක් හරහා යනවා. ආනත බල හැබැයි හොඳේ. සමාන්තර නොවන බල තුනක් සමතුලිතතාවයේ පවතිනවා නම් අනිවාර්යෙන් මේ බල තුනේ ක්‍රියා රේඛා එකම ලක්ෂයක් හරහා යන්න ඕන. අර කිව්ව අවශ්‍යතාවන් වලට අමතරව මේක හොඳේ. සම්ප්‍රයුක්තේ ශූන්‍ය වෙන්න ඕන, ගූර්ණේ ශූන්‍ය වෙන්න ඕන. එහෙම තමයි සමතුලිතතාවයටපත් වෙන්නේ. එවැනි සමතුලිතතාවයකටපත් වෙච්ච බල තුනක් නම් සමාන්තර නොවන බල තුනක් නම් ඒ බල තුනේ ක්‍රියා රේඛා මේ වගේ එකම ලක්ෂයක් හරහා ගමන් කරන්න ඕන. පැහැදිලිද? හොඳයි. මම ලිව්වේ මාතෘකාව බල තුනක් යටතේ සමතුලිතය කියලා නේද? අපි ලියමු මෙහෙම ලියන්න. ආනත බල තුනකින් ඕනෑම යුගලයක් ගත් විට එම බල යුගලයට සංප්‍රයුක්තයක් ඇත. එම බල යුගලයට සංප්‍රයුක්තයක් ඇත. එම සංප්‍රයුක්තයේ සමග එම සංප්‍රයුක්තය සමග තුන්වෙනි බලය සමතුලිත වීමෙන් පමණක් පද්ධතිය සමතුලිත වේ.